දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි තවත් අනාගත දවසක ස්වාමීන් වහන්සේගේ වචනය, දේව වචනය අධ්‍යයනය කිරීම සඳහා අපි මුණ ගැහිලා ඉන්නවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මොකක්ද හොඳම එන්නත කියලා කතා කරපු කොටසේ දෙවෙනි කොටස, පළවෙනි කොටසෙත් එකම උත්තරේ, දෙවෙනි කොටසෙත් එකම උත්තරේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි අපිට අපේ ජීවිතේ කිතුරුවට විතරක් නෙවෙයි මේක අදාළ වෙන්නේ මේක මුළු ලෝකෙටම මේන්නත මුළු මහත් මිනිස් සංහතියටම මේන්නත එක්කම මේක සල්ලි දෙන්න ඕනේ, මේක ෆ්‍රී ඔෆ් චාර්ජ් හම්බෙන්නේ, මේක නොමිලේ හම්බෙන්නේ, මේකට අවශ්‍ය මිලය උන්වහන්සේම අප මිනුවෙන් උන්වහන්සේ ගෙවලා සූදානම් කරලා තියෙන. ඒ වගේ මේකේ අතුරු ආබාධ නැහැ. මේන්නත කිසිම එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මේ තුල ජීවනය තියෙනවා. මේක ලබාගත්ත වරදින්න. ඉතින් මගේ ජීවිතේ කාලයක් ගියා මේක ගැන දැනගන්න නැතුව. නමුත් දැනගත්තට පස්සේ උන්වහන්සේ ලබාගත්තට පස්සේ ජීවිතේ බොහෝ දේවල් යහපත් විදිහට වෙනස් වුණා. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මම සියලු ගෞරවය මහිමේ දෙනවා. උන්වහන්සේට ස්තුති කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් අපි ඊයේ මේ මොකද්ද හොඳ මෙන්නත යටතේ පාර්ට් 1 පළවෙනි කොටසේ අපි කතා කරා මේ උන්වහන්සේව කොහොමද ලබා ගන්න කියලා. පළවෙනිට පසුතැවිලි වීම. ඉතින් මේක කිතුරුවන්ට නොවන අයට දෙගොල්ලන්ට මදාලයි. කිතුරුවන්ටත් මේ පසුතැවිලි වීම ගොඩක් ඉදිරි පසුතැවිලි වෙන්නේ. සමහර අය පාපේ සංගවනවා, සමහර අය පාපේ තියාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරනවා. නමුත් ඒ තුල අපිට සම්පූර්ණ වශයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලය උන්වහන්සේව ලබාගෙන උන්වහන්සේගේ බලය අත්දකින්න බෑ. සුද්ධාමාසයට ක්‍රියා කරන්න බෑ. සුද්ධාමාසෙ සීමිත වෙනවා. අපි පාපේ තියාගෙන පාපේ සංගවගෙන අපි පසුතැවිලි නොවි, අපි දිනපතා පසුතැවිලි නොවි ඉදිරියට යන්න කිව්වොත් ඒක නිසා අපි දිනපතා පසුතැවිලි විය යුතුයි. ඒක තමයි ක්‍රිස්තියානි සත්‍යතාවය. ඒ වගේම කිතුණු නොවන අය කළ යුත්තේ ඔවුන්ට මාර්ග මනුෂ්‍ය තුළින්, ලෝකයේ තුළින්, ස්වභාව දහම තුළින් වෙන්නා වූ සිද්ධි ලෝකයේ ඒවා තුළින් නායකයන් තුළින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යේසුස් වහන්සේම සමහරලාට ඔවුන්ගේ හදවත් වලට ඔවුන්ගේ ආත්මයට හෘද සාක්ෂි තුළින් කතා කරන මේ කතා කරපුවාම ඒකට සවන් දීලා ඒකට ප්‍රතිචාර දක්විය යුතුයි. ඒ කියන්නේ පසුතැවිල්ලට ඒම තමයි උන්වහන්සේ කරමුණු. සමහරලාට හාස්කම් උන්වහන්සේ ජීවිතවල කරනවා. ඒ වගේම සමහරලාට ලොකු කරදර පීඩා බාධා එන්න සලසන උන්වහන්සේ වන්නේ. නමුත් උන්වහන්සේ එන්න ඒකට අනුමැති ඉඩ සලස්සනවා. එතකොට ඒ වගේ ලෝකෙින් එහෙම බාධා උන්ට ආපුවාම පුළුවන් ඒ කාලෙදිවත් අඩුම ක්‍රිස්තුස් වහන්සේ ලබාගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළට හැරෙන්න ඉතින් කිතුරුවන් නොවන අයට විශේෂයි ඒක. මොකද පසුතැවිල්ලට ඒම තුල තමයි උන්වහන්සේට මනුෂ්‍යයාට උන්වහන්සේගේ හාස්කම් අත්දකින්න පුළුවන්, බලය අත්දකින්න පුළුවන්. ඉතින් ඒකත් වැදගත්. කිතුරුවන් නොවන අයට ඊට පස්සේ දෙවෙනිට අපි කතා කරා යටහත්කමේ අනිත් පැත්ත උඩඟුකම. ඉතින් ලෝකේ ගොඩක් අය උඩඟු නිසා අද බොහෝ ලැජ්ජාවටපත් වෙලා බොහෝ විනාශය කරා යමි පවතින විනාශයටපත් වෙලා තියෙනවා මේ උඩඟුකම නිසා. ඉතින් යටහත්කම යේසුස් වහන්සේ ලබන්නේ යටහත්කම ඉතා විශේෂයි, ඉතා වැදගත්. යටහත්කම තුල තමයි ක්‍රිස්තුස් වහන්සේව අපිට සම්පූර්ණයෙන් ලබා ගන්න පුළුවන්. ඒ ලබා ගැනීම තුළ උන්වහන්සේගේ බලය සම්පූර්ණයෙන් අත්දකින්න පුළුවන්. අපිට උසස් වීම ලබා ගන්න පුළුවන්. අපිට ආශිර්වාද නිදහස් කර ගන්න පුළුවන්. මේ සියලු දේට අපිට යටහත්කම අවශ්‍යයි. ඉතින් ඒකෙදි අපි කතා කරා උඩඟු මිනිස්සයා ලැජ්ජා වෙනවා, යටහත් මිනිස්සයා ගෞරව ලබනවා කියලා. ඊට පස්සේ ඊළඟට අපි කතා කරා සැබෑකම ගැන. ඒ කියන්නේ අවංක විය යුතුයි, අපි සත්‍යවාදී විය යුතුයි. අපි බොරුවට උන්වහන්සේ වදහන අපි චර්ච් එකේ අයට පේන්න එහෙම කරන්න බෑ. අපි සත්‍යවාදීව අවංකව අපි චර්ච් එකේ හිටියත්, අපි ගෙදර හිටියත්, බයිබල් ස්ටඩි එකේ හිටියත්, අපි ගෙදර හිටියත්, අපි ප්‍රේයර් මීටින් එකේ හිටියත්, අපි ගෙදර හිටියත්, අපි මොන දේ කරත්, අපි පාරේ හිටියත්, අපි කොහේ හිටියත්, අපි කාමරේ හිටියත්, අපි මනුෂ්‍යයා දැක්කේ නැත්නම් දෙවියන් වහන්සේ අපේ ස්වභාවය, අපේ හිතේ තියෙන හදවතේ පැහැදිලි ඇත්ත අවංක ස්වභාවය දකින්න. ඉතින් ඒක නිසා අපි අවංක වෙන්න ඕනේ, අපි සත්‍යවාදී වෙන්න ඕනේ, අපි සැබෑව අප තුළ තියෙන්න ඕනේ උන්වහන්සේව සම්පූර්ණයෙන් අත්දකින්න. එතකොට යක්ෂයාට අපේ තුළ ඉඩක් නැහැ. විනාශයට වසංගත කිසි එකට අපිට රිංගන්න අපේ තුළ ඉඩ නැති වෙන අපි උන්වහන්සේව ලබා ගත්තාම ඒක ගැන තමයි අපි ඊළඟ කොටස කතා කරන්න යන්නේ. ඒ වගේම මේක කිතුරුවන්ට මම කිව්වේ වගේ කිතුරුවන් නොවන අයටත් මේ සැබෑකම ගොඩාක් අය වංචාකාරීව ජීවත් වෙන්න උත්සාහ කරනවා. ව්‍යාජ ලෙස ප්‍රතිරූපයක් මවාගෙන සමාජයට වෙනස්ම දෙයක් මවාගෙන නැහැ. එහෙම යේසුස් වහන්සේව ලබා ගන්න බෑ. සැබෑකම තියෙන්න. සමහර අය මේ කියන්නේ මිනිසුන්ට පේන්න සමහරවිට හොඳ යහපත් ක්‍රියා කරලා චර්ච් එකට වැඩියෙන් ගිහිල්ලා චර්ච් එකේ වැඩිපුර ක්‍රියාකාරකම් වලට සම්බන්ධලා වෙන්න පුළුවන්. නැත්නම් වැඩිපුර බයිබල් එක කියවලා එහෙම නෙවෙයි. ඒක ඇතුළෙන්ම
අවංකවම උන්වහන්සේට තියෙන ප්‍රේමය නිසා උන්වහන්සේ හාස්කම් අත්දකින්න මේ නැත්තම් නායකයා සතුටු කරන්න නැත්තම් එහෙම නෙවෙයි උන්වහන්සේට තියෙන ප්‍රේමය නිසා සැබෑකම අවංකකම ඇතුව උන්වහන්සේව සොයන්න උනේ උන්වහන්සේගේ වචනේ කියවලා යාඥා කරලා උන්වහන්සේව සොයනකොට ඒ සොයන කෙනාට උන්වහන්සේ හම්බ වෙනවා. ඒ වගේම ප්‍රතිඵල විපාකත් උන්වහන්සේගෙම හම්බ වෙනවා. විනාශය නෙවෙයි ආශිර්වාදේ විනාශය යන එකෙන් බේරෙන්න පුළුවන් උන්වහන්සේ සැබෑකම තුල. ඒවොත් ඉතින් ඒක තමයි අපි මේ කතාවට අද අපි කතා කරන්නේ උන්වහන්සේ ලබා ගන්න අවශ්‍ය දේවල් ලබා ගන්න කොහොමද කියලා කතා කරේ ලබාගත යුත්තේ ඇයි කියන විශේෂ කොටසට තමයි අද අපි මේ මොකද්ද හොඳ වෙන්නද එයා යටතේ දෙවනි කොටසෙන් අද අපි කතා කරන්න යන්නේ. ඉතින් පළවෙනිට අපි කතා කරන්න යන පදය ගීතාවලිය 95:6 මෙහෙම කියනවා එව් නමස්කාර කරමින් වැඳ වැටෙමු අපේ බැවුම්කාර ස්වාමීන් ඉදිරියේ දනගසමු. එතකොට මෙතන මොකද්ද මේ කියලා තියෙන්නේ? අපි කතා කරන්නේ නමස්කාරය ගැන. අපි වැරදි තැන්වලට වැරදි කෙනාට වැරදි නමස්කාරයක් අපි කරොත් ඒකේ ප්‍රතිඵලය වෙන්නේ විනාශය. මොකද මේ නමස්කාරය දෙවියන් වහන්සේට නොවන උන්වහන්සේගේ බැවිල්ලට, ඒ කියන්නේ බැවුම්කාරයට නොවන ඕනම දෙයකට. ඒ කියන්නේ බැවිල්ලනේ. ඒ බැවිල්ලට නමස්කාරය කරන ඕනම කෙනෙකුට විනාශය එනවා. ඒගොල්ලන්ට වසංගත තත්ත්වවල මුහුණ දීලා ඒකේ පීඩා එනවා. මොකද ඒ වැරදි තැන් වලට අපේ නමස්කාරය කිව්වේ. ඒක නිසා අපි නමස්කාරය අපි කරන්න ඕනේ කාටද? බැවිල්ලට නෙවෙයි බැවුම්කාරයට. ඒක තමයි මෙතන මේ පදේ කියලා තියෙන්නේ. ඒක විශේෂයි. ඒක තුල තමයි අපිට උන්වහන්සේගේ බලය අත්දකින්න පුළුවන්. එහෙම නැත්නම් විනාශය එනවා. ඉතින් මේ එතන විශේෂයි කියලා තියෙන්නේ මේ නමස්කාර කරමින් වැඳ වැටෙමු. නිකන් වැද වැටෙමුට මේ කියන්නේ දෙවියන් ඉදිරියේ පල්ලියට ගිහිල්ලා ඔය දන ඔය දන්න තු වගේ අනේ ස්වාමිනී කියලා දන ගහන එක නෙමෙයි. හැමදාම ඒ උන්වහන්සේට එහෙම දෙයක් කරන එක නෙමෙයි එතන අදහස් කරන්නේ. නමස්කාර කරමින් කියන්නේ ජීවිතේ තමන්ගේ ජීවිතය තුළ උන්වහන්සේට මහිමේ ගෞරවය දෙන එක. ඒ කියන්නේ හරියට ජීවත් වෙලා ඉන්න අපි පල්ලි යන එකම අපි නැත්තම් යාඥා මෙහෙකදී අපි ඒ යාඥාවට සහභාගී වෙලා යාඥා කරන එක විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතේ එදිනෙදා ජීවිතේ උන්වහන්සේට ගෞරවය මහිමේ දෙමින් නිවැරදිව ජීවත් වීම මේක තමයි නමස්කාරයක් වෙන්න. ඒතර මේක නමස්කාරයකට පෙරලෙනවා. ඉතින් නමස්කාරයකට ජීවිතේ පෙරලෙන්න නම් අපේ ජීවිතේ සැකසෙන්න ඕනේ දේව වචනය අනුව. ඒ කියන්නේ බයිබලය අනුව. බයිබලයේ තියෙන ප්‍රේමය අනුව තමයි අපි යන්න ඕනේ. ඉතින් මේ වචනය තුල හැසිරෙනකොට ඒ තුල දෙවියන් වහන්සේට ගෞරවය මහිමය යනවා. ඒ වගේම අපි නමස්කාරය දෙන්න ඕනේ බැවිල්ලට නෙවෙයි බැවුම්කාරයට පැහැදිලිවම කියලා දෙන. ඉතින් මේක තුල තමයි අද බොහෝ ප්‍රශ්න පීඩා කරදරවලට බොහෝ දෙනෙක් පත් වෙන්නේ. වැරදි තැනකට නමස්කාරය යනවා. ඒ කියන්නේ බැවිල්ලේ නමස්කාරය සම්පූර්ණ නමස්කාරය ගන්න කවුද? යක්ෂයා. දෙවියන් වහන්සේට නොවන සියලු දේ තුල නමස්කාරය ගන්නේ පිළිම රූප ගල් ගස් තියලා සියලු තැන් වලින් නමස්කාරය ගන්නේ යක්ෂයා. ඉතින් මේක නොදැනුවත් බොහෝ දෙනෙක් කරනවා. දැන් දැනගන්න කාලය ඇවිල්ලා තියෙන. මොකද මේ දේවල් තුලින් මේ වෙන ලෝකේ රටේ ලෝකේ වෙන තත්ත්ව වලින් අපිට පැහැදිලි ජීවමාන දෙවියන් වහන්සේ නැතුව අපි වෙන දේවල් වලට මිත්‍යාවට අහු වෙලා ගියොත් මොනවාද වෙන්නේ? මොනවාද මිනිස්සු අපිට ඇවිල්ලා තියෙන කියලා අපි තව ප්‍රබල පදයක් බලවත් පදයක් බලන්න නිත්‍යාම 23 25 අපි බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. මෙතන කියලා තියෙනවා නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේට මෙහි කරපල්ලා උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනසේක මම නුඹ මන්දේ රෝග ඉවත් කරන්නෙමි. ඉතින් වාට මේ දරුණු පීඩා වසංගත රෝග වලට හේතුව මොකද්ද? පාපය. මනුෂ්‍යයා දෙවියන් වහන්සේට මෙහි කරන්නේ නැතුව දෙවියන් වහන්සේ බැව්වේ උන්වහන්සේ අපිව මනුෂ්‍යව බැව්වේ උන්වහන්සේට නමස්කාර කරනවා. නමුත් උන්වහන්සේට නමස්කාර කරන්නේ නැතුව නමස්කාරය වෙන තැනකට යනකොට මොනවද වෙන්නේ? දරුණු පීඩා වසංගත රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දෙවියන් වහන්සේට විරුද්ධව කරන කැරලි කාලකමක් මේක. ඒ උන්වහන්සේගේ වචනය අනුව දීවත් නොවන එක. උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ ජීවමානත්වය පිළිගන්නේ නැති එක. ඉතින් ඒක තුල මොනවද වෙන්නේ? මනුෂ්‍යයාට දරුණු පීඩා වසංගත රෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා මම කිව්වොත් ඒක වැරදි සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට ඒක ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන ඊළඟට කියනවා මේ උන්වහන්සේ නුඹේ භෝජනයට නුඹේ වතුරටත් ආශිර්වාද කරනසේක. කොහොමද මේ වතුරටයි භෝජනයට ආශිර්වාද කරන්නේ? ඒ කියන්නේ උන්වහන්සේ අපිට මේක මේ අපේ කෑමට උන්වහන්සේ ආශිර්වාද කරනවා කියන්නේ ඒක අපිට විස වහ වෙන්නේ ඒක ගුණදාය වෙන්න සලස්න උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ ආශිර්වාදය තුල නැත්තම් උන්වහන්සේ
ඒ කියන්නේ ඒ දේ පවා අපි උන්වහන්සේට කැප කරලා අපි යාචනා කරලා අපි උන්වහන්සේ තුල ජීවත් වෙමු. අපි ඉන්නකොට අපේ ආහාර වලට අපේ පාන වලට සියල්ලට උන්වහන්සේ ආශිර්වාද කරන දේ තුල අපිට ඒක පෝෂදායී වෙන අපේ ශරීරයට උන්වහන්සේ ආශිර්වාද කරන කිසිම වසක් විසකට අපිට තුලට ඇතුල් වෙලා අපිට හානි කරන්න අපි වටන්න අපි විනාශ කරන්න අපිට බෑ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. පදයක් මෙතෙන්දී අපි යන්නේ ඉස්සෙල්ලා නමස්කාරය ගැන කතා කරා. ඊට පස්සේ දැන් අපි ප්‍රේමය ගැන කතා කරද්දී ක්‍රිස්තුස් වහන්සේ ලබා ගත්තාම මේ පුදුමාකාර ප්‍රේමයක් අප තුලට එන්න පටන් ගන්නවා. මේ ප්‍රේමය මේ මනුෂ්‍යයාට තියෙන ප්‍රේමය බොහොම අල්පයි බොහොම සීමිතයි. අපිට මේ ප්‍රේමයෙන් ලෝකේ ජය ගන්න බෑ. අපට ලෝකේ ජය ගන්න දෙවියන් වහන්සේ අප තුල ඉන්න ඕනේ. ඒ නැතුව ජය ගන්න බෑ. මේ දෙවියන් වහන්සේ තුල පමණයි මේ ලෝකේ ජය ගැනීමේ ප්‍රේමය තියෙන්නේ. ඉතින් අපි බලමු යෙසාය 5:20 කියන යහ නපුරට යහපත කියාද යහපතට නපුර කියාද කියන්නා වූ එළිය වෙනුවට අඳුරත් අඳුර වෙනුවට එළියක් තබන්නා වූ මිහිර වෙනුවට තික්තත් තික්ත වෙනුවට මිහිරක් තබන්නා වූ අයට දුක් වේ. ඉතින් මොකද්ද මෙතන කියන්නේ මේ ප්‍රේමය කියන්නේ පරාර්ථකාමී. කියන්නේ ආත්මාර්ථකාමීනේ. අපි ආත්මාර්ථකාමී වුණාම අපි හිතුවට ඒක අපිට යහපත් කියන්නේ ඒ තුල දීර්ඝකාලීන විනාශය නේද ලෝකේ බොහෝ මනුෂ්‍යයන් විනාශ වෙලා තියෙන ආත්මාර්ථකාමී තමන් ගැන විතරයි හිතන්නේ. තමන්ගේ ජීවිතේ, තමන්ගේ දරුවෝ, තමන්ගේ පවුල, තමන්ගේ රැකියාව, තමන්ගේ සල්ලි තත්ත්වය, තමන්ගේ ආර්ථිකය, තමන්ගේ මගේ ඒ තුල මොනවද වෙලාද අද දැන් මේ වගේ ව්‍යසන මේ වගේ වසංගත කාලයක් වුණා මොනවද කරන්නේ හිතා ගන්න බැරුව ඉතින් ඒක නිසා අපි හිතන්න ඕනේ දෙවියන් වහන්සේ අපිව මවලා තියෙන අපි අපිටම ජීවත් වෙන්න ඕනේ. අපි උන්වහන්සේ වෙනුවෙන් අනිත් මනුෂ්‍යයා වෙනුවෙන් අනිත් මනුෂ්‍යයාට යහපත කරමින් ප්‍රේමය දක්වමින් දිනිදුණු උදව් වෙමින් රෝගියාට ඒගොල්ලන්ට යාචනා කළ ඒගොල්ලන්ට සුවය දෙමින් උන්වහන්සේ සුභාරංචි කියමින් ඒ ප්‍රේමේ ජීවිතයක් ගත කරන්න තමයි අපි උන්වහන්සේ මේ පොළොවේ තියෙන මේ සැලැස්මට. ඉතින් මේ සැලැස්මට අවතීර්ණ වෙනකම් අපේ ජීවිතේ කොපමණ සාර්ථක වුණත් ඒක අර්ථවත් කරගන්න බෑ. අපිට සම්පූර්ණත්වයට ඒ ශ්වාසය තුළ ඒ සම්පූර්ණත්ව ජීවිතේ විඳින්න බෑ. ඒ ප්‍රීතිය ඒ සමාදානය ලබන්න බෑ යේසුස් වහන්සේ ලබන්න නැතුව. ඉතින් මේ මෙතන කියලා තියෙන මේ පදයට අපි આવොත් මේ යහපත වෙනුවට නපුර කරන මිනිස්සු අද ගොඩක් ඉන්නේ. ඒ වගේම ප්‍රේමය වෙනුවට වෛරය වපුරවන. ඒ වගේම නිවැරදි දේ වෙනුවට වැරදි දේ කරන. මේ දේවල් තුල මොනවද ඉන්නේ? මිනිසා විසින්ම මිනිසාගේ විනාශය අද ලං කරගෙන තියෙනවා. මේක තමයි අද ලෝකයේ අද වෙලා තියෙන්නේ. මේ යහපත වෙනුවට නපුර කරනවා. ප්‍රේමය වෙනුවට වෛරය වපුරනවා. නිවැරදි දේ වෙනුවට වැරදි දේ කරනවා. ඒ දේවල් තුල මේ මොනවා නිසාද? මේ ප්‍රේමය නැති නිසා. ප්‍රේමය නැහැ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැති වුණාම මොනවද වෙන්නේ? මෙන්න මේ දේ මිනිසා විසින් මිනිසාගේ විනාශය නිර්මාණය කරමින් පවතින නිර්මාණය කරගෙන යනවා. ඒ නිර්මාණය කරගත්ත දෙයට අද මිනිසා විපාකය, දුක, විනාශය අද ලබලා තියෙනවා. ඉතින් අපිට අද නිවුස් දකිද්දි දැනගන්න පුළුවන් මේ වෛද්‍යවරුන්ට මේ විශේෂඥයන්ට පවා මේ අනාගත ඒ කියන්නේ ඔය ජ්‍යොතිෂය එහෙම එක කියන අය ඉන්නවා. නමුත් මේගොල්ලන්ට මේ මාසයක් දෙකක් අවුරුද්දක් තියලවත් මේ වගේ විශේෂණ මේ වගේ දේවල් කියන්න බැරි වුණා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ මේවා අවුරුදු 2000කට කලින් මේ දේවල් අද කාලේ සිද්ධ වෙනවා කියන එක කියලා තියෙනවා. ඉතින් බලන්න මේ සත්‍යතාවය කොච්චර පැහැදිලිද, ස්ථිරද, නිසැකද කියලා 2000කට කලින් උන්වහන්සේ 2000කට වගේ කලින් කාලේ උන්වහන්සේ ඒක කියලා තිබුණා. නමුත් කොච්චර රටේ ලෝකේ තාක්ෂණ දියුණුව තිබුණත් මේ දේවල් මේ අනාගතේ කියනවා මැජික් පෙන්නනවා අපි පුදුම දේ කියනවා කියන අයට මේ දේවල් කිසි කෙනෙක්ට මේ වෙලි දරව් කරගන්න බැරුණා. ඉතින් මොකද්ද මේ අද වෙලා තියෙන්නේ? මේ වෙලා තියෙන දේවල් වලට හේතුව තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් ඒක ප්‍රේමයක් තව ලොකු මේ අඩුපාඩුවක්. ඒක තුලත් මේ විනාශයට මනුෂ්‍යයා ගිහිලා තිනවා. ප්‍රේමයේ අඩුපාඩුව කියන්නේ ප්‍රේමය කියන්නේ දෙවියන් වහන්සේ. ඒක දේව වචනේ තියෙනවා. අවසාන වශයෙන් අපි බලන්න යනවා එලිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පතේ මොනවද කියලා තියෙන්නේ කියලා. මේ අනාගත වාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියන ලද කාරණා පවත්වන්නෝද ආශිර්වාද ලද්දෝය මක්නිසාද කාලය ළඟය කියලා තියෙනවා. ඉතින් අපි මොකද්ද හොඳම එන්නත් යටතේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලබා ගැනීම ගැන කතා කරා. ඒක තමයි මේ සියලු වසංගත පීඩා ප්‍රශ්න කරදර මේ සියල්ලට පිළිතුරු. ඒවට විතරක් తాවකාලික ඒ වසංගත වලට විතරක් මුළු ජීවිතේ සදාකාලික ජයග්‍රහණයට විසඳුම හොඳම එන්නත
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා අපි කතා කරා. ඊට පස්සේ දැන් ඒ සියල්ල උන්වහන්සේ ලබා ගැනීම ගැන කතා කරා. ඒ වගේ උන්වහන්සේ ලබා ගත්තාම අපිට මොනවාද අපේ ජීවිතය තුළ වෙන්නේ කියලා මේ උන්වහන්සේට නමස්කාර කිරීම තුළ අපිට ආශිර්වාද ලබා ගන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ ලබා ගත්තාම උන්වහන්සේගේ ප්‍රේමය තුළ අපිට ලෝකේ ජය ගන්න පුළුවන්. ඒ වගේම මේකට ඊළඟට අපිට ජය ගන්න පුළුවන් දේ තමයි අවසාන වශයෙන් ඇදහිල්ල තුළ. මේ ඇදහිල්ල අපි ඒතර කොහෙද තියන්නේ? මේ පදේ කියලා තියෙන්නේ මේ ඇදහිල්ල තියනවා අපි උන්වහන්සේගේ වචනේ. මේ උන්වහන්සේ ලබා ගන්නවා කියන්නේ උන්වහන්සේගේ වචන කියවනවා කියන එක. යේසුස් වහන්සේ ලබා ගන්නවා කියන්නේ උන්වහන්සේගේ වචනය කියවනවා. ඒ වගේ මේව අහනවා, ඒවා කියලා දෙනවා, ඒ වගේ මේක පවත්වනවා. මේ අය මොනවද කියලා තියෙන්නේ? මේ අය ආශිර්වාද ලද්දෝ කියලා ඉතින් එතන කියලා තියෙනවා. ඉතින් ආශිර්වාදයේ අනිත් පැත්ත සාපය. එතකොට මේවා අහන්නෙත් නැත්තම්, මේවා කියවන්නෙත් නැත්තම්, මේවා කරන්නෙත් නැත්තම් මොකක්ද එතකොට? ශාප ලබනවා කියන එක තමයි ඒකේ අනිත් පැත්ත කියලා තියෙන්නේ. ඉතින් ඒක තමාද බොහෝ තැන්වලට, බොහෝ ලෝකේ රටවල්, සමහර රටවල් වලට, සමහර ලංකාවේ සමහර මිනිසුන් මේ වෙලා තියෙන මෙන්න මේ දේ. එතකොට මේකට පිළිතුරු මොකක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හොඳ වෙන්නද?